ආයිබෝවන්. අමනුෂ්‍ය බලපෑම් මානව ඕරාවට කෙසේ බලපෑම් සිදු කරන්නේද යන්න ගැන සත්‍ය සිදුවීම් ඇසුරෙන් සිද්ධි මාලාවක් ගෙනීමටයි අද අපගේ සූදානම. සුපුරුදු පරිදි අප සමග එකතු වන්නේ ආධ්‍යාත්මික උපදේශක පරාභෞතික මනෝචිකිත්සක ආචාර්ය කසුන් නාගොඩ විතාන මහතා. ආයිබෝවන්. ආචාර්යතුමනි, අද අපගේ ප්‍රවේශය කෙසේ වේවිද? ඔව්. අපි මීට ඉහත කරපු අපේ සිද්ධි අධ්‍යයනයේදී අපි සුවිශේෂී ප්‍රවේශයක් මතු කරා අමනුෂ්‍ය බලපෑම් වල තියෙන සමාජීය කාර්යභාරය සම්බන්ධව. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක කාර්යභාරය සහ සමාජීය කාර්යභාරය සම්බන්ධව. ඒකට අදාළවම තිගුවක් විදිහට තමයි මම මේකත් ඉදිරිපත් කරන්නේ. මේ සිද්ධි අධ්‍යයනය මට හමු වෙන්නේ මීට වසර 2කට වගේ ඉහතදී. අචල කියලා කාන්තාවක්. මේ කාන්තාව ජීවත් වෙන්නේ කැලණිය ප්‍රදේශයේ. ඒතර මේ කාන්තාව ඉදිරිපත් වෙනවා මේ කාන්තාවගේ කායික රෝගී තත්ත්වයන් විදිහට පෙන්눔 කරන්නේ හිසේ දැඩි වේදනාව, උදරයේ වේදනාවක් සම්බන්ධව කතා කරනවා මේ කාන්තාව දිගින් දිගටම. කියන්නේ මේක අවුරුදු 2-3ක් වෙනකන් තියෙන වේදනාවක්. මේකට සුවපත් වීමක් නැහැ කියන තැන. විශේෂයෙන්ම මානසික රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ අපි දැන් කිව්වේ අසාමාන්‍ය චර්යාවන්. ඒ කියන්නේ නිතරම කේන්ති යනවා, කෑ ගහනවා, කියන්නේ අපි අර ડિප්‍රෙෂන් වෙලා ඉන්නවා. ඒ වගේ අසාමාන්‍ය මානසික තත්ත්වයක් නිරූපණය කරන්නේ නැහැ කියලා කියන විශේෂයෙන්ම මෙයා. ඊළඟට මේ අධිභෞතික තත්ත්වයන් සම්බන්ධයෙන් මේගොල්ලෝ ඉදිරිපත් කරන තර්කය තමයි මේ ගෙදර අසාමාන්‍ය දුර්ගන්ධයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධව. ඒතර ඒ ආකාරයෙන් තමයි මේ කාන්තාව ඉදිරිපත් වෙන්නේ. මේ කාන්තාවගේ වයස අවුරුදු 33යි. විවාහක කාන්තාවක්. ඒකට සැමියත් එක්ක තමයි ප්‍රතිකාර වලට ඉදිරිපත් උනේ. මම දැන් පෙන්නන්නේ මේ පළවෙනි දවසේ රූප රාමුව. ගණන් කර. කොහොමද උනේ ලීඩ? අස්කියා තමයි ගණන් කරන්නේ. දැන් මේ රූපරාමුවෙම පේන දැන් අපි සාමාන්‍යයෙන් රෝගියෙක් ප්‍රතිකාරවලට ඉදිරිපත් වුණාම සෙෂන් එකේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ රෝගියාව සමතයකට පත් කරන්න. කියන්නේ දැන් මේ ශක්ති ශරීරය මතු කරවන්න අපි කියනවා මේ රෝගියාට ඇස් දෙක පියාගෙන එකේ ඉඳන් 200ට එකේ ඉඳන් 500ට ගණන් කරන්න කියලා. එතකොට මනස යම් තාක් දුරට එකඟ වෙනවා. එතකොට අපිට පහසුයි මේ ශරීර අභ්‍යන්තරයේ සිටින ශක්ති ශරීරයේ අභ්‍යන්තරයේ සිටින මේ අසාමාන්‍ය ශක්තිය එළියට ගන්න. ඒතර අපි දැන් යෝජනා කරන්නේ මේ රෝගියාටත් ඇස් පියාගෙන මේ ගණන් කරන්න කියලා. හැබැයි මේ රෝගියා ඇස් දෙක පියාගෙන ගණන් කරන්න උත්සාහ ගන්නෙ නැහැ. උත්සාහයක්වත් දරන්නේ නැහැ. උත්සාහයක් දරන්නේ. හැබැයි මෙතනදී මේ ගණන් කරන්න ඉස්සෙල්ලම මේ රෝගියා ගාව තියෙන ඔය කියන්නේ ඇන්සයිටි තත්ත්වය. කියන්නේ ඇඟ ගැහෙනවා, දැන් කෑ ගහගෙන ඉන මට්ටමට මෙයාපත් වෙනවා. හැබැයි මෙයා ගණන් කරන්න උත්සාහ ගන්නෙ නැහැ මේ වෙලාවේ. මම මේ සිද්ධියේදී නිරීක්ෂණය කරපු එක දෙයක් තමයි මේ දේ. මම මේ දේ ඔස්සේ තමයි මේ සිද්ධිය ඊට පස්සේ අරගෙන යන්නේ දිගටම. කියන්නේ මේ දැක්ක මේක සුවිශේෂී තත්ත්වයක්. අස්කියා තමයි ගණන් කරන්නේ. දැන් මේ අමනුෂ්‍යාවේශයෙන් එළියට දෙන ප්‍රධානම කරුණ තමයි දේවාලයක් සම්බන්ධ සිද්ධිය. මෙහෙම යාගේ දේවාලයක් තියෙනවා කියලා තමයි යා කියන්න දෙයක් උත්සාහ ගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් පළවෙනි සෙෂන් එකෙන් පස්සේ අපි මූලික දැන් මේ බෞද්ධ කාන්තාවක් මේ සෙෂන් එකෙන් පස්සේ අපි යාගේ මනස මූලික විදිහට එක්තැන් වෙන ආකාරයට මූලික පිළිවෙත් ටිකට යවුවා. එතකොට ඊළඟ දවසේ අපි නැවත දැන් සුමාන 3ක් විතර ගිහිල්ලා නැවත ලැබිලා දැන් අපි එදා නැවත පරීක්ෂා කරලා බලනකොට මේ වගේ හැසිරීමක් තමයි මේ රෝගී තත්ත්වේ පේන්න ගත්තේ අපිට.
මට ඉන්න බෑ. මං ඔය දාන ගන්නේ නෑ. මට ඔය දාන්න එපා මාව නාන්න මහන්තය. මට ඔක්කොම දාන්න එපා. තමන් කවුද? අනේ පුතේ. ආ? මම මේ රංගු පුතාගෙන යන්න. ඔව්. ඇයිද එතනලා තමන් ඉන්නේ? මම මේ දරුවන්ට දැන් කනතර කරන්න දෙන්නේ නෑ. ඔව්. තමන් කොහෙද යන්නේ කැමතිද? මම වහින්න මහන්තය කොහෙද කොහෙද? යන්න අහන්න තමන්? මට ඇත්තට වැඩක් නෑ මගේ ඔක්කොම නැති වුණා. හරි කොහෙද යන්න ඕන තමන්ට? ආ? හොඳ බිම්බිමකට. ශ්‍රීමා බෝධියට අනුරාධපුරේ. කැමතිද යන්න? ආ? ආ? නෑ එන. මම හැමදාම ගිහින් කතර ගම ඔව්. මාව අරින්න. ඇයි දන්නේ කියලා කතර ගම? එතන තියෙන බෝගාරින් මං ඔක්කොම මොකීදවත් කැමති නෑ. කොංගේ සෝබන මිනිස්සුන්ට වෙන්න කරේ. ගෑනුත් අරගෙන. කැරි තරංග ගියා. මම මැරිලා. මම වරාගත්තේ තෝ ගෑනෙක්. හරි තමන් අපි එහෙනම් තමන් යවන්නම් කළුතර බෝධියට. ඒක හොඳයි නේද? එපා එන මාව ගැලණියේ. කැලණියට. හරි කැලණිය බෝධිය යන්න යවන්න ලෑස්ති වෙන්න ඕනේ නේද? හරි? දැන් මේ කාන්තාව ආවේශ වෙලා දැන් මේ කතා කරන්නේ මේ ස්වයං පුරුෂයාගේ නැන්දනිය. මියගිය නැන්දනිය මෙයාට ආවේශ වෙලා කියලා තමයි මේ කතා කරන්නේ. මියගිය නැන්දනිය. නැන්දනිය. ඒ කියන්නේ ස්වයං පුරුෂයාගේ නැන්ද කෙනෙක්. හා. එතකොට ඒ ස්වයං පුරුෂයාගේ නැන්දා දේවාලයක් කරලා තියෙනවා. එතකොට මේ දේවාලය මේ ඒ නැන්දා මේ තැනැත්තියගේ ශරීරගත වෙලා එතකොට මේ තැනැත්තිය ලවා මේ දේවාලේ කරවන්න උත්සාහ ගන්න දෙයක් තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට අත්දැකීමෙන් දැකලා තියෙනවා මම අර ගම්බාර දෙයියන්ගේ නියෝජිතයෙක් විදිහට ආවේශ වෙනවා. එතකොට එයාට වරයක් හම්බ වෙනවා. ඊට පස්සේ අනිත් කට්ටියගේ තියෙන ලෙඩ රෝග නිවාරණය කරනවා කියලා ඒ වගේ වරයක් හම්බ වෙනවා කියලා හිතලා ඉවර වෙලා මෙයාගේ ඇඟට ඇතුල් වෙලා ඉවරලා ඒ දෙයක් කරනවා. දැන් මේ කාන්තාව දැන් මේ මිය ගිහිලා තියෙන කාන්තාව දේවාලයක් කරලා තියෙනවා. දේවාලයක් කරලා තියෙනවා කියලා කියන්නේ දැන් ඔය ශාස්ත්‍ර අහන්නේ කපු කාන්තාව. එතකොට මේ කාන්තාව මිය ගිහිල්ලා දැන් එතකොට මේ තැනැත්තෝ ඒ දේවාලය එතනින් ඉවත් කරලා දැන් මේ මියගිය ආත්මය එයාට දැන් ඒ දේවාලේ නැවත පවත්වන්න යථා තත්ත්වයට පත් කරන්න මේ කාන්තාව තෝරගෙන තියෙනවා. ඒ තමන්ගේ කියන්නේ ලේලියව මේ. මිය ගියත් අර ඔව්. ජීවත් වෙලා හිටපු කාලේ තිබ්බ වෘත්තිමය ආශාව. ඒ කියන්නේ වෘත්තිමය ආශාව නෙමෙයි තමන් ආසාවෙන් වෙන්න තියෙන දේවල් කරන්නේ නැත්තේ. මිය ගියත් ආයෙත් ඒකම කරන්න තමයි තෝරගෙන තියෙන්නේ. තෝරගෙන තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට තමයි මේ කතාව මේ දිග් ගැස්සෙන්නේ. එතකොට දැන් මේ කාන්තාව අනුරාධපුරයේ ශ්‍රීමත් දැන් ඊට පස්සේ දැන් ටිකක් වෙලා කතා කරනකොට මේ භූතාත්මේ ඊටාම පහසුවෙන්ම කැමති වෙනවා මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න. ඉතින් එයා කියනවා මෙයාට දාන්න එපා කියලා. එයාට දාන දෙන්න ඕනේ නැහැ. දාන්න එපා කියනවා. ඊළඟට කතරගම දේවාලයට යන්න තමයි කැමති වෙන්නේ. ඊට පස්සේ අපි ටිකක් කතා කරනකොට මෙයා කැමති වෙනවා කැලණි පන්සලට යන්න. එතකොට දැන් මේ කැලණි පන්සලට යන්න මම කැමතියි කියනවත් එක්කම මේ රෝගී කාන්තාවගේ මේ අචලගේ බඩේ දැඩි වේදනාවක් එනවා. දැන් මම ඉස්සෙල්ලාම කතා කරා මෙයාගේ රෝගී තත්ත්වයක් තියෙනවා කියලා බඩේ උදරයේ දැඩි වේදනාවක්. එතකොට දැන් මේ අමනුෂ්‍ය බලපෑම උග්‍ර දැන් මේ අමනුෂ්‍ය බලපෑම චර්යාව. මේ චර්යාව උග්‍ර වෙනකොට මේ වේදනාව වැඩි වෙනවා ශරීරයේ. දැන් මෙයාගේ. දැන් මේ මෙතන අපිට මේ රූපරාමිනුත් එක පේනවා. දැන් කැලණි බෝධියට යන්න කැමති වෙලා ශරීරයෙන් අයින් වෙන්න ගියාම උදරේ වේදනාව වැඩි වෙනවා මේ කාන්තාව. හරි? තේරෙනවද? ආ? ඒකෙන් අදහස් කරන්නේ ආචාර්යතුමනි අපි ඒ දුන්න විසඳුමට එයා අකමැති කියන එකද? මේක විවිධාකාර දෘෂ්ටි කෝණයන් තියෙනවා. එකක් තමයි යම් අවස්ථාවලදී විශේෂ වූ ශරීරාංගවල මේගොල්ලෝ ඇටච් වෙලා ඉන්නවා. ඇදිලා ඉන්නවා. සමහරට උදරයේ, සමහරට අතක වෙන්න පුළුවන්, සමහරට උගුර වෙන්න පුළුවන්. ඔබතුමීට මතක ඇති මම මීට ඉස්සෙල්ලා කරා එක කේස් ස්ටඩි එකක් ඒකේ අර පුංචි ළමයෙක්ගේ පාද අල්ලන් ඉන්නවා කියලා අපි අමනුෂ්‍යයෙක් කතා කරේ. කකුල් දෙකක් අල්ලන් ඉන්නවා කියලා. අනේ ඒ වගේ. මෙතන දැන් නිරූපණය වෙන්නේ මේ අමනුෂ්‍යයා මේ කාන්තාවගේ බඩ ප්‍රදේශය. යටි බඩ ප්‍රදේශය සහ උදරය. මේ ප්‍රදේශය ග්‍රහණය කරන් ඉන්න ස්වභාවයක් තමයි මෙතනදී දැන් මේ කතාව වෙන්නේ.
අපිට දැන් බැලු බැලමට මේක පේන්නේ ඒ වගේ දෙයක් අපිට. දැන් අපි මේ විදිහට දැන් එයාව ඉවත් කරන්න සූදානම් කරා. කොහොමද වෙන්නේ එළියට? දැන් තවත් දවසක මේ ප්‍රතිකාර සෙෂන් එක ට්‍රීට්මන්ට් සෙෂන් එක යනවා දැන්. තමන්ගේ නම මොකද්ද? කාන්ති. දැන් ඔන්න දැන් මෙතන තමයි සුවිශේෂී තත්ත්වයක් එන්නේ. දැන් මේකෙදි දැන් අර අපිට මම මුලදී කිව්වට කතා කරා දැන් මේ කාන්තාව ඇස් දෙක පියාගන්නේ නැහැ. මේ කාන්තාව එතනදී ඒ කියන්නේ ඇස් දෙක පියාගන්නේ නැහැ. Taman මොකක් හරි දෙයක් හිතේ තියාගෙන ඉන්නවා. ගණන් කරන්නේ නැහැ. ගණන් කරන්නේ නැහැ. ඒ වගේ දැන් එතනදී පොඩි පොඩි ප්‍රශ්න මතුණානේ. දැන් ඒව ඇත්තටම මට මේ ට්‍රීට්මන්ට් ප්‍රොසෙස් එකේ තිබ්බ ගැටලු. දැන් මම ඒවා නිරීක්ෂණය කරගෙන යන්නේ. ඒතකොට දැන් මට ඒවා එකින් එක සම්බන්ධ කරන්න පුළුවන් තැනක් තමයි මේ මෙතනදී හම්බ වෙන්නේ. දැන් අමනුෂ්‍යයට ඕනේ මේ කාන්තාවව දේවාලේ වැඩට යොමු කරන්නනේ. දැන් මේ කාන්තාව ලව්වා ඒ දේවාලේ ආපහු පටන් ගන්න. හැබැයි මේකට විරුද්ධ මේ ස්වයං පුරුෂයා. මේ ස්වයං පුරුෂයා එකහෙලාම කියනවා නෑ මේ දේවාලේ කරන් දෙන්නේ නෑ මම. මේක කරන්න එපා. එතන තමයි දැන් ගැටණිය තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් මේ වෙනකොට දැන් මට ස්වයං පුරුෂයා මාත් එක්ක පෞද්ගලිකව කතා කරා. දැන් මේ කාන්තාව කියන්නේ විවිධාකාර වෙන අනියම් සම්බන්ධතා කීපයක් පවත්වලා තියෙනවා. දැන් ස්වයං පුරුෂයා මට කිව්වා අනියම් සම්බන්ධතා දෙකක් මේ වෙනකොට. දැන් අවුරුදු 33 වයස දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ කාන්තාව විවාහ වෙලා තියෙන අවුරුදු 16 දී. මේ අනියම් සම්බන්ධතා දෙකක් තිබ්බා මහත්තයා මේ මෙහෙමයි ටි ඒක සෙටල් වුණා ඊට පස්සේ. සෙටල් කරගෙන කොහොම හරි දැන් පවුල අරගෙන යනවා මේ පුරුෂයා. දැන් එතකොට දැන් අපි දැන් අහනවා අමනුෂ්‍යයෙන් ඔයා මේ මිනිස්සුන්ට මොකද්ද කරේ දැන්? මොකද්ද කරපු වද මොනවාද? කඩතර මොනවාද කියලා අහනකොට දැන් මේ අමනුෂ්‍ය දෙන උත්තර ටික මේ තියෙන්නේ. ඈ? කොහොමද විනාශ කරන්න හැදුවේ තාම? කේක දේවල් වලට පැටලෙමු. කොහොමද පැටලෙව්වේ? ඈ? ඒ වලට කරන්නේ මොලෙන් කරන්නේ. කොහොමද කරේ ඔය? සත්‍යයක් කියන්න බෑ. ඒක තමන් හිත හැදෙන්නේ. කොහොමද කළේ? කාටත් අදින්න දුන්නේ. මේ දරුවෙන් කියන්නේ. ඒ වුණාට මම පෙළඹෙවයි කේකරේ වල. මොනවාද පෙළඹෙව්වේ? මගේ සංග පුතාගෙන් ඈත් කරන්න. ඔව්. නෑ වැඩි කරා. දැන් මේ කියන්නේ දැන් මේකෙදි කතා වෙන්නේ දැන් මේ කාන්තාවම දැන් ආවේශ වෙලාම කියන දැන් මේ කාන්තාවට අර අයිඩෙන්ටිෆිකේෂන් එකක් දෙනවා දැන් අමනුෂ්‍යයා මේ කාන්තාව නරක කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ආවේශ වෙලා ඉන්න කාන්තාව රෝගී කාන්තාව නරක කෙනෙක් නෙමෙයි කියලා මේ මියගේ නැන්දනිය විසින් ප්‍රකාශ කරනවා. එතකොට දැන් මේ නැන්දනී කියන්නේ මම මෙයාව පවුලෙන් වෙන් කරන්න. ඒ කියන්නේ මේ ස්වයං පුරුෂයා පවුලෙන් වෙන් කරන්න මේ දරුවගේ ඔළුව අවුල් කරා. දැන් දරුවගේ ඔළුව අවුල් කරලා වෙන වෙන සම්බන්ධතාවලට යොමු කළා. හැබැයි ඊට පස්සේ ආයෙත් කියනවා මේ කෙල්ල නරක කෙනෙක් නෙමෙයි. ඒක පුන පුනා කියනවා. එයාම තනියෙන්ම ඇති කරගත්ත ඒවා නෙමෙයි සමහරට මේ නැන්දනියගේ බලපෑම් හින්දාත් වෙච්ච දේවල් වෙන්න පුළුවන් කියලා නේද? ඔව්. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් මේකෙන් අපිට නිරූපණය වෙන්නේ. දැන් එතකොට දැන් මේ මහත්තයා ඉස්සරහම දැන් අර කාන්තාව ආවේශයට පත් වෙලා දැන් ප්‍රකාශ කරනවා මෙහෙමයි දැන් මෙයාට මෙහෙම වුණා මම තමයි මේක කරේ මම මේ කරේ මේ පවුලෙන් මේක වෙන් කරන්න මට ඕනකම තිබ්බේ මේ මෙයාව දේවාලේ වැඩවලට යොමු කරන්න. එතකොට මම කැමති මේකට මෙයාගේ මහත්තයා කැමති නෑ. ඒ නිසා මහත්තයාගෙන් මෙයාව වෙන් කරන්න මම උත්සාහ කළා. උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර විදිහට මෙයාව වෙන වෙන සම්බන්ධතාවල පටලලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට තමන්ගේ ස්වයං පුරුෂයාගෙන් වෙන් කරන්න කියලා වෙන වෙන දේවල් වලට පැටලුවට පස්සේ එතනදි සිදුවෙන අඩදම්බරත් එක්කලා සමහරට නැන්දනීගේ පැත්තට මෙයා හැරෙයි කියලා නැන්දනීට විශ්වාසයක් තියෙනවා. දාලා ගියාට ඊට පස්සේ වෙන පිළිපසරණක් නැති හින්දා ඒ විදිහට එයාගේ මේ දේවාලේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා ජීවත් වෙන කාලෙත් එහෙම හිතලා නැති වුණාට පස්සෙත් ඒ දේම තමයි ආයෙ කරන්න යන්නේ.
දැන් තමන් අද යන්න ලෑස්ති කවුරුද බෝධියට දැන්? ආ? මේ කාන්තාවගේ පුරුෂයත් මේ සම්බන්ධතාව මේ කාන්තාව මේ දැනුවත්භාවයෙන් නෙමෙයි නොදැනුවත්භාවයෙන් වුණා කියලා එයත් ඒකට සමාව දෙනවා. ඒක එයාගේ මනසින් අතහැරලා දානවා. සමනය කරලා දානවා. දැන් ඊට පස්සේ මේ කට්ටිය කැලණි බෝධියට යන්න කැමතිලා ඊට පස්සේ කැමති වෙන කල්තර බෝධියට යන්න. දැන් කල්තර බෝධියට මේ යන්න දැන් ඉවත් කරන අවස්ථාව මේ. හරි හරි. දැන් තමන් අද දෙක දොහොත් බුදු තියාග කියන්නේ බුදු ගුණ අනන්තයි. ධම් ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. ධම් ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි. හරි. දැන් මම කිව්වම තමන් මේ ශරීරයෙන් ඉවත් වෙලා මගේ ඇතුලේ තියෙන බුලත් කොලේට එන්න ඕනේ. හරිද? ගම වැටකේ යමලේ නග්ගලා අර පූජා වට්ටියේ තියෙන කවුතර බෝධිය තියවනවා. හරි? තේරුණාද? තමන් එතනින් ඉවත් වෙලා යන්න ඕනේ. කොහේ අයිවල එන්න? එන්න. කොහෙන්ද? දැන් මේ රූපරාමයේ එක තැනක කියනවා එක පාටම කියනවා දැන් අර මෙහෙම අනියන් සම්බන්ධතා ගැන කතා වෙලා කියන අනේ මහත්තයා මට සමා වෙන්න කියලා. හරි එහෙම කියන තැනකුත් තියෙනවා. දැන් ওই විදියට දැන් ඔන්න ඕක දැන් සමනේ වුණා. දැන් මේ අමනුෂ්‍යයා ගියා ඒ දේවල් වුණා. දැන් මේකේ නමුත් දැන් මේ තැනැත්තිගේ මේ බඩේ අමාරුව බඩේ වේදනාව හොඳ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කළුතර බෝධියට බාර කරනවා කියලා කිව්වනේ. ඒ දෙයින් පස්සෙත් බඩේ අමාරුව හොඳ බඩේ වේදනාව තියෙනවා. ඒ කියන්නේ බඩේ වේදනාව වෙන්ද මට්ටමට නෑ. විටෙන් විට මේ බඩේ වේදනාව වෙනවා කියනවා. දැන් මම ඊට පස්සේ මේ ප්‍රතිකාරයේ ඊළඟ පියවරට ගියා. ඊළඟ පියවරට ගිහලා මම ඉස්සෙල්ලාම මේ කාන්තාව ගෙන්නගෙන කතා කරා. කතා කරාට පස්සේ දැන් මේ කාන්තාව විවාහ වෙලා තින්නේ අවුරුදු 16. 16න් විවාහ වෙලා තින්නේ. මේ සැමියා මේ කාන්තාවට වඩා අවුරුදු 15ක් විතර වැඩිමල් කෙනෙක්. එතකොට දැන් මේ කාන්තාව කියන්නේ මේ කාන්තාව තුල තමන්ගේ ලෝකෙ බිඳ වැටිලා. මේ කාන්තාව ඇතුලෙන් ලොකු ගැටණයකට මුහුණ පාන ඉන්නේ. මොකද එයා බලාපොරොත්තු වුණු ජීවිතේ දැන් එයාට නැහැ. දැන් එයා ජීවිතයක් හොයනවා. ඊට පස්සේ මට කියනවා මහත්තයා මම දෙන්නෙක් එක්ක නෙමෙයි සම්බන්ධ වෙලා හිටියේ. මම 10 දෙනෙක් විතර සම්බන්ධ වුණා. දැන් ඒ ඔක්කොම රහස්. දැන් ඒවා මහත්තයා දන්නෙත් නැහැ. එතකොට දැන් මෙයාට අනිත් පැත්තෙන් දැන් මෙයා ගාව ලොකු ගිල්ටිනස් එකක් තියෙනවා. දැන් මම මේල් කරේ ලොකු වැරද්දක්. මම කරේ ලොකු වැරද්දක් මේක දැන් මම මේක දැන් රහසක් වුණානේ. දැන් සමහර වෙලාවට මිනිස්සුන්ට තමන් වැරදි කියලා හිතන් ඉන්න දෙයක් කරාට පස්සේ තමන්ට ඒකට යම්කිසි පනිෂ්මන්ට් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ තමන්ට ලොකු සහනයක්. දැන් මෙතනදී ඇත්තටම මේකට යාට පනිෂ්මන්ට් එකක් හම්බුන්නේ නැහැ. ඒකින්ද එයා හිතනවා තාම මම ඒ කියන්නේ මට තාම විඳින්න හම්බුන්නේ නැහැ මම තාම වැරදි කියලා. තාම වැරදි කියලා. දැන් එතකොට යාම කියනවා දැන් යාම දැන් අවසානයේදී යාම මාත් එක්ක පාපොච්චාරණයක් කරනවා. දැන් යා හිතුවා කියලා එයාට මේ නැන්දගේ බලපෑම ආවා කියන එක. දැන් එයා දැන් අපේ දැන් ඔය අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා සංරක්ෂණ ප්‍රයෝග කියලා જાතියක් ගැන. ඩිෆෙන්ස් ඔෆ් මෙකනිසම්. ඒ කියන්නේ අපි තුල ඇති වෙන සමහර මනෝභාවයන් නිසා තමන්ව විනාශ වෙන අවස්ථාවල් එනවා. ඒ විනාශ වෙන අවස්ථාවලදී තමන්ව බේර ගන්න. තමන් තුලින් ඇති කරන ප්‍රයෝග. අපි දැන් මේ බුදුදහමේ කතා කරන සම්‍යක් ප්‍රයෝග කියලා. ඒ වගේ යම් මේ ප්‍රයෝග ඇති වෙනවා. ඒ ප්‍රයෝගය තමයි අපි මේ ඩිෆෙන්ස් ඔෆ් මෙකනිසම් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මෙතනදී දැන් මෙයා තුල ඇති වෙන්නේ මේ විදිහේ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය තමයි දැන් එකක් තමයි දැන් මෙයාගේ මනස පුදුමාකාර විදිහට විසිරීලා තිනවා. දැන් එයා තමන්ගේ ජීවිතය හොයාගෙන යනවා. දැන් මෙයාගේ මහත්යත් එක්ක මෙයාට දැන් අවුරුදු 16 දී මෙයා බැන්දට දැන් 16 කියලා කියන්නේ අපේ සමාජයේ අද කාලේ විදිහට බලනකොට පොඩි වයසක්නේ. එතන මේ බැන්දට මේගා ජීවිතය ගැන අවබෝධයකින් නෙමෙයි මේ විවාහයටපත් වෙන්නේ. එතකොට මේ විවාහයටපත් වෙලා ඊට පස්සේ මෙයා තරුණ කාලෙදිම දරුවා හම්බ වෙනවා.
අවුරුදු 18 වගේ වෙදි දරුවෝ හම්බ වෙනවා. එතකොට මෙයාට ජීවිතේ විඳින්න කියන්නේ යෞවන වයසට ඇවිල්ලා ජීවිතේ විඳින්න කියලා කාලයක් වෙන්නේ නැහැ. එදා ඉඳලා වගකීම් එක්ක ඉන්න මෙයාට. එයා එදා ඉඳලා ජීවිතේට මුහුණ දෙනවා. එතකොට දැන් මෙයාගේ ජීවිතේ ලොකු හිස්කමක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් දැන් සමාජය ඇතුලේ පේන්නේ නව යෞවනිය කියලා අමුතුම චිත්‍රයක් දැන් පෙන්වන්නේ. දැන් ඒක එහෙන ෆැන්ටසි එකක් නේද? දැන් මෙයාට මේ නව යෞවනිය නැතිලා තියෙනවා. එතකොට එයාගේ දැන් ෆැන්ටසි එකක් වෙලා තියෙනවා. එතකොට මේ ෆැන්ටසි එකට තමයි මෙයා මේ යන්නේ ඉදිරියට. ෆැන්ටසි එකට යනකොට තමයි මෙයාව මේ වගේ ව්‍යසනයකට පත් වෙන්නේ සමාජයෙන් දැන්. දැන් ඒක මෙයා තුළ දැඩි ගිල්ටිනස් එකක් තියෙනවා. දැන් එයා ඒක සමනය කරගන්න උත්සාහ ගන්නේ දෙවියන්ට දාසයෙක් වෙලා. දේවදාසියක් වෙලා. දැන් ඒක තමයි දෙවියෝ වෙනුවෙන් එයා දැන් මේ යාතිකා කරන්න, දෙවියෝ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න දැන් මේ දේවාලයකට දාන්න හදන්නේ. දේවාලයක් දාගන්න හදන්නේ. ඒ දේවාලය දාගන්න මෙයාට සෝස් එකක් තියෙනවා. ඒ සෝස් එක තමයි මේ සැමියාගේ නැන්දා. නැන්දා දේවාලයක් කරලා තියෙනවා. එයා මැරලා තියෙනවා. එයාගේ දේවාලයක් තියලා තියෙනවා. ඒත් දැන් එතන තියෙන සෝස් එකට මෙයා සෙට් වුණොත් එයාට ලේසියෙන්ම ඒක ඇති කරගෙන යන්න පුළුවන් නේ. දැන් මුලින්ම අපි බලලා අපි මුලින්ම හිතුවේ ඇත්තටම මේ නැන්දනී ආවේශ වෙලා තමයි මෙහෙම දේ වෙන්නේ. වැරද්ද පිළිගත්තා. මහත්යත් දන්නවා වැරද්ද. එතකොට දැන් ඔය කියන විදිහට ඇත්තටම නැන්දනී ආවේශ වෙලා නැද්ද? මෙහෙමයි. දැන් මෙතනදී දැන් මම අපි දැන් මීට ඉස්සෙල්ලා කරපු කේස් ස්ටඩි එකේ අපි එක තැනකින් නෙමෙයි නැවතුවා. මොකද ඒ තැනින් රෝගියා සම්පූර්ණ සුවපත් වුණා. මට මතකයි. හරිද? රෝගියා සුවපත් වුණා. දැන් මෙතනදී මේ රෝගියා දැන් සුවපත් වෙන්නේ නැහනේ. ඔව්. තාම තියෙනවා බඩේම. දැන් අමනුෂ්‍ය බලපෑම කියන දේ අමනුෂ්‍ය බලපෑම කියන සංකල්පයෙන් මේ රෝගියා 100% සුවපත් කරන්න බෑ. දැන් අපි ඒකයි මෙයාව ඊළඟ පියවරට මේ හවුල් කරගන්නේ දැන්. දැන් ඊළඟ පියවරේදී මෙයාත් එක්ක කතා කරන දැන් ඊළඟ දැන් මම අර ආපු කතන්දරේ ඊළඟ තැන තමයි දැන් එකක් තමයි අර මෙයා දේවල් දාගන්න හදන සිද්ධිය. මෙයා කොච්චර ඒ දේ කරත් දැන් මෙයාට ලොකු තමන් ගැන ලොකු තියෙනවා කියන්නේ ගිල්ටිනස් එකක්. එතකොට ආචාර්යතුමනි දැන් අර නැන්දනීගේ උමනාවට දේවාලයක් දානවයි කියලා කිව්වට ඇත්තටම එයාගේ හිතේ තියෙන එක දෙයා එළියට දාන්නේ. එයාගෙත් කැමැත්තක් තියනවද දේවාලයක් පවත්වන්න? ඔව් දැන් එයා දේවාලයක් දාන්න හදන්නේ පාරිශුද්ධ වෙන්නනේ. හා. දැන් එයා අතින් ලොකු වැරද්දක් එයා කරනවා. එතකොට ඒ වැරද්ද එයාට එයාගේ වැරද්ද එයාගේ මනසින් දරා ගන්න අමාරුයි. එතකොට එයාට ඕනේ කෘතිමව පාරිශුද්ධ වෙන්න. එයා කෘතිමව පාරිශුද්ධ වීම සඳහා එයා හොයනවා සෝස් එකක්. ඒ සෝස් එක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඒතකොට සෝස් එක ලස්සනට සෙට් වෙනවා මේ නැන්දාගේ විදිහට මම කරොත් මම පාරිශුද්ධ කාන්තාවක් වෙනවා. මම දේව කාන්තාවක් වෙනවා. මම දෙවියන්ට සේවය කරන කෙනෙක් වෙනවා. ඒතකොට එයා තුලින්ම යාට සමනයක් ඇති වෙනවනේ දැන් මේක ඇතුලේ. දැන් ඊළඟ කාරණා තමයි ඒතකොට දැන් යාගේ හිත හදා ගන්න පුළුවන් මට මෙහෙම වෙන්නේ මේ ආවේශයක් නිසා. මම නෙමෙයි මේක කරන්නේ. දැන් ඊළඟ කාරණාව තමයි මම කියාගෙන ආව දේ තමයි දැන් අර ගිල්ටිනස් එක කියන එක. එතකොට දැන් එතනදී දැන් අපි මොනා කරත් අවසානයේදී දැන් අඩුහාන හොඳම අඩුකාරය තමන්ගේ හෘද සාක්ෂියනේ අවසානයේදී. දැන් හෘද සාක්ෂිය මිදෙන්න බෑනේ මේක මෙයා. ඒතර දැන් මෙයා තමන් තුලින්ම මේකට පනිෂ්මන්ට් එකක් හදා ගන්න. මේක තමයි වේදනාව. සොමැටෝෆෝබ් ඩිසෝසියස් කියන්නේ ඒකයි මේකට. මේක කායික කියන්නේ මනෝකායික රෝගී තත්ත්වයක්. දැන් මේ බඩේන වේදනාව දැන් මෙයාට දෙන පනිෂ්මන්ට් එක මේ දඬුවම. දැන් මෙයාගේ මනස ඇතුළෙන්ම මේ පනිෂ්මන්ට් එක ඇති කරලා මෙයාට දැන්. දැන් මෙයාගේ රිදෙන්නේ දැන් අවසානයේදී අහනකොට මේ රිදෙන්නේ බඩේ පපල්ලෙහා ප්‍රදේශයේ. ලිංගාශිත ප්‍රදේශයේ වේදනාව තියෙන්නේ. දැන් එයාම මේක කරලා එයාම මේක වැරද්දක් කියලා තහවුරු කරගෙන දැන් එයාට මේක සමනය කරගන්න විදිහක් නැහැ. ඒතකොට එයාට දැන් පනිෂ්මන්ට් එකක් දී ගන්නවා. දැන් අර අපි දැන් ඔය දේවාලවල පූජාවලදී දකින්නේ අර ඇඟට කටු ගහ ගන්නවා, පව් සමා කරනවා concept එක නේ තියෙන්නේ. ඒතකොට පව් සමා කරනවා වගේ දෙයක් තමයි මෙයා මේ කරන්නේ දැන් මෙතන. එතකොට දැන් මෙයාට මේ එයාගාව තියෙන වරදකාරී හැඟීමෙන් මිදෙන තාක්කල් මේ වේදනාව මෙයාට තියෙනවා. ආචාර්යතුමනි එතකොට දැන් අපි ඔය කියන ට්‍රීට්මන්ට්ස් වලින් හොඳ කරන්න කියලානේ දැන් හැදුවේ. දැන් තාම ඒත් වේදනාව තියෙනවා. එතකොට මේකට විසඳුමක් නැද්ද? විසඳුමක් තියෙනවා. දැන් අපි දැන් මෙතන විසඳුම දැන් අපි දැන් ආවා. දැන් ඉස්සෙල්ලා මෙයාට කායික පැත්තෙන් විසඳුමක් හොයන්න මේගොල්ලෝ උත්සාහ ගත්තා. ඒ විසඳුම හරි ගියෙත් නැහැ. ඊට පස්සේ දැන් මනෝවිද්‍යාත්මක විසඳුමක් හොයන්න උත්සාහ ගත්තා. ඒක සාර්ථක වෙලා තිබුණේ නැහැ. දැන් ඊට පස්සේ තමයි මේගොල්ලෝ පෙළඹුණේ අධිභෞතික විසඳුමකට. දැන් ඒකත් විසඳුන්නේ නැහැ. දැන් මෙයාට අවශ්‍ය වෙන්නේ
මේකට ආධ්‍යාත්මික විසඳුමක්. ඔන්න මෙතනදි තමයි ආධ්‍යාත්මිකත්වය මේකට ඉවහල් වෙන්නේ. මේ දෙයට ඉවහල් වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ කතා කරේ මේක ආගමිකත්වයෙන් විසඳීම ගැනනේ. දැන් ආගමිකත්වයෙන් විසඳන්නනේ අපි මනස එක්තැන් කරලා බෝධි පූජා කරලා එයා බෞද්ධ නිසා බෞද්ධ පිළිවෙත් කරලා මෙයාගේ ආගමික ආකෘතියකට දැම්මා. දැන් ආගමික ආකෘතියට මෙයා ගියාට පස්සේ මේ තාත්තේ මෙයා තව තවත් වැඩි කරුවෙක් වෙනවා චන්දිදී. ඒ නිසා මම මෙයාව නැඹුරු කරා ආධ්‍යාත්මික ප්‍රවේශයකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා අවුරුදු 16 දී විවාහ වෙලා තිනා මෙයාගේ ජීවිතය ගැන කිසිම දැන් මෙයාට ලොකු ගැප් එකක් තියෙනවා හිඩසක් තියෙනවා. ඊළඟට මම මෙයාත් එක්ක සාකච්ඡා කරලා මෙයාගේ ප්‍රශ්නේ මෙයාට අවබෝධ කරලා දුන්නා. දැන් ඔයාලට තියෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මොකද්ද කරන්නේ? දැන් ආයේ අවුරුදු 33ක් ගිහිල්ලා. දරුවෝ ලොකුයි මෙයාගේ දැන්. ආපහු හැරිලා බලන්න වේ. දැන් මෙයාට හැරෙන්න බෑ මේ ගමනේ. මෙයාට තියෙන එකම දේ තමයි හිත හදාගෙන මේ ගමනේ යන්නේ එක. දැන් අපේ සමාජයේ දැන් අපේ වර්තමාන සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ ඕක. දැන් මිනිස්සු විවාහ වෙනවා. ඇත්තටම දැන් අපි ඇත්තටම මේ විවාහ වෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. දැන් මං කමක් නැද්ද ඔබතුමීගෙන් ඇහුවට? කමක් නැහැ. මටත් උත්තරයක් නැහැ මං හිතන්නේ. ඒ කාලෙට තිබ්බ දේවල් එක්කලා විවාහකට යන එක සුදුසුයි කියලා හිතලා විවාහයකට ගියා. දැන් ඉතින් අපි ජීවත් වෙනවා. ඔව්. දැන් අන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විවාහ වෙන්න ඕනේ කාලයට සුදුසු නිසාද, Tamanට සුදුසු වීම නිසාද? අපි ගොඩක් වෙලාවට විවාහ වෙන්නේ කාලයට සුදුසු වීම. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ගෙවල වලින් කියන්නේ කල වයස හරි. විවාහ වෙන්න කල වයස හරි. ඇත්තටම මගේ පෞද්ගලික ආකල්පය තමයි ආධ්‍යාත්මික උපදේශකවරයෙක් විදිහට මම දකින විදිහ තමයි ඕක. මිනිස්සු විවාහ වෙන්න ඕනේ වයසෙන් හින්දා නෙමෙයි. මිනිස්සු විවාහ වෙන්න ඕනේ තමන්ට තමන්ගේ ජීවිතේ වෙන කෙනෙකුගේ බෙදා ගන්න අවශ්‍ය නැහැ. තමන්ට තමන්ගේ ජීවිතේ හිස්කමක් දැනෙනවා නම්, තමන්ට ෆැමිලි එකක් හදන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, තමන්ට දරුවෝ හදන්න ඕනේ නම් අන්න තමයි විවාහ විය යුතුයි. දැන් අපි විවාහ වෙන්නේ හින්දා නෙමෙයි ගොඩක් වෙලාවට වයසෙන් හින්දා. ඉතින් විවාහය ඇතුලේ අපි හොයන්නේ ගනුදෙනුවක්. ඒ ඩීල් එක. අපි වයසට ගියාම මාව බලාගන්න ගෑනු කෙනෙක් නම් මොනම වයසට ගියාම මාව බලාගන්න මිනිහෙක් හොයාගන්න ඕනේ මම. පිරිමි කෙනෙක් නම් මාව වයසට ගියාම මාව බලාගන්න ගෑනු කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ ඩීල් එක විවාහ වෙන්නේ ඒ ඩීල් එකට විවාහ කරලා මෙතන ඉතින් ගනුදෙනුවක්. ඉතින් දැන් විවාහය ඇතුලේ අපි දැන් ඔක හරි ගැඹුරින් කතා කරන මාතෘකාවක්. අපේ සමාජයේ අවුල් වෙලා තියෙන එක ප්‍රධාන තැනක් තමයි ඕක. දැන් අපි ඇත්තටම කියන්නේ විවාහය තුළ තියෙන ආදරය කියලා. දැන් වර්තමානයේ බලනකොට විවාහය තුළ ආදරය කියලා දෙයක් නැහැ නේ ඇත්තටම. එතන තියෙන ගනුදෙනුවක්. එතන තියෙන යුතුයකමක් ඉෂ්ට කරනවා. ගොඩක් වෙලාවට යුතුයකම් ඉෂ්ට කරන එක යුතුයකම් ඉෂ්ට කිරීමයි තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට බටහිර සමාජය තුළ ඕක නැහැ නේ. බටහිර සමාජයේ විවාහ වීමට කාලයක් නැහැ. වයසක් නැහැ. ඒ සමාජය තුළ අවුරුදු 20න් විවාහ වෙන්නත් පුළුවන්. අවුරුදු 60න් විවාහ වෙන්නත් පුළුවන්. අවුරුදු 70න් විවාහ වෙන්නත් පුළුවන්. විවාහය සම්බන්ධව මේ මිනිස්සු දරන්නේ බොහොම නිදහස් මතයක්. නමුත් අපි විවාහය සම්බන්ධව දකින්නේ බොහොම ආකෘතිගත මතයක්. අපි කොටු වෙච්ච රාමුවක් තුළ තමයි ඇත්තටම අපි විවාහ වීම තුළ තරකයක් නැහැ. එකම දේ තියෙන්නේ සමාජය ඇතුලේ කියන්නේ ලිංගිකත්වය කියන දේ සපුර ගන්න පුළුවන් විවාහයෙන් විතරයි කියන ආකල්ප නිසා තමයි ගොඩක් මිනිස්සු විවාහ වෙන්නේ. සම වයස යන එකයි. මේ සිද්ධියත් ඒ විවාහය සම්බන්ධව තියෙන ඛේදවාචකයක්. ආචාර්යතුමනි, දැන් ආචාර්යතුමා කිව්වා විවාහයක් වෙනවයි කියලා කියන්නේ අපිට තනියෙන් පාළුවෙන් ඉන්න බැරි හින්දා තව එක්කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් හොඳයි කියලා හිතලා දරුමල්ලෝ හදලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න වුණොත් එතනදි තමයි විවාහ වෙන්න ඕනේ කියන සංකල්පය අපිට එනවයි කියලානේ. එතකොට දැන් මෙතන සිද්ධියේදී වෙන මේ රෝගී කාන්තාව අවුරුදු 16 දී විවාහ වෙන්නේ. එතකොට එයාගේ ඒකද තැන? මෙහෙමයි. දැන් අපි මීට අවුරුදු 50කට 60කට 80කට ඉස්සෙල්ලා අපේ ආච්චිලාගේ ජීවිත කාලය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඒ කට්ටිය විවාහ වෙලා තියෙන අවුරුදු 12යි 13යි. ඒතකොට ඒක ඒ සමාජයේ ට්‍රෙන්ඩ් එක. ඒ සමාජයේ සියලුම කාන්තාවෝ විවාහ වෙන්නේ අවුරුදු 15න් 16න් 12න් තමයි විවාහ වෙන්නේ. එතකොට ඒක ඒ සමාජයේ ස්වභාවය. දැන් වර්තමාන සමාජය ගත්තොත් එහෙම දැන් වර්තමාන සමාජයේ විවාහයකට යන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 30 වෙලා. එතකොට දැන් මේ කාන්තාවගේ විවාහයට ගිහින් තියෙන අවුරුදු 16. දැන් අපේ වර්තමානයේ සියලුම කාන්තාව අවුරුදු 16 විවාහයට යනවා නම් එතකොට Tamanට ආපහු ඒක අවුලක් තේරෙන්නේ නැහැ. දැන් මේ විවාහ අවුරුදු 16 විවාහ වුණාට පස්සේ දැන් වර්තමානයේ දැන් මාධ්‍ය දියුණුයි. දැන් ටෙලිවිෂන් දියුණුයි. දැන් ඒවයේ පෙන්නනවා හැමතිස්සෙම මේ නව යවුන් විය ජීවිතේ විදින හැටි. අත්වැල් අල්ලගෙන පෙම්වතුන් ගමන් කරන හැටි. දැන් ඒ වගේ මේ ෆැන්ටසි ලෝකෙකනේ මිනිස්සුන්ව දාන්නේ. ඒක දැන් අවුරුදු 16න් ජීවත් වෙලා අවුරුදු 16න් සමාන අවුරුදු 16න් විවාහ වෙලා
දැන් මේ දරුවෝ හම්බෙලා අවුරුදු 20 වෙද්දී අවුරුදු 3කද ළමයෙක් හම්බෙලා තව ළමයෙක් ඔන්න හම්බ වෙන්න ඉන්න කාන්තාවක් අර වගේ දෙයක් දැක්කට පස්සේ යාට ඇති වෙන මානසික මට්ටම මොකද්ද? නෑ ඇත්තටම දැන් ළමයි හැදුවයි කියලා ළමයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් හැදුවයි නෙමෙයි දෙන්නගේ තියෙන සහයෝගය තියෙනවා නම් ඒගොල්ලන්ට වයසට යනකම් වුණත් ලස්සනට ඔය කියන ෆැන්ටසි ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒක මනුස්සයාගේ මනසනේ තියෙන්න ඕනේ. ඒක ලොකු බලපෑමක් නෑ නේද? ඒ කියන්නේ බැරි එකක් නෙමෙයි නේද? දෙන්නම ගැලපෙන්නේ නැති දේවල් ගලපගෙන කතා බහ කරගෙන ඉදිරියට යනවා නම් ඔය කියන විදිහට වයසත් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඔව් නමුත් දැන් වර්තමානයේදී අපි ප්‍රායෝගික කියන්නේ මහ පොළොවට ගත්තා පස්සේ මහ පොළොවේ ඔය දේ නෙමෙයි වෙන්නේ. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න, අනිත් පැත්තෙන් සමාජික ප්‍රශ්න. ඒව ඇවිල්ලා ඔය කියන සහසම්බන්ධතාවය ඇති වෙන්නේ නැහනේ ගොඩක් වෙලාවට. යථාර්ථයට ගත්තට පස්සේ යථාර්ථය තුල අපි ඔය කියන ඔය தත්ත්වය අවුරුද්දක් දෙකක් තියෙවි. ඊට පස්සේ අපි මේ අපේ මේ තරංකාරී ලෝකෙට මුහුණ දෙන්න ඕනේ. තරංකාරී ජීවිතේට මුහුණ දෙනකොට ওই தත්ත්වය වෙනස් වෙනවා යථාර්ථයක් විදිහට. එතකොට දැන් වෙනස් වෙනකොට අර මිනිස්සු දැන් අවුරුදු 16 දී දැන් මට ගොඩාක් මංගාව රෝගීන් ඇවිල්ලා තිනවා. ඒ කාන්තාව විශ්ලේෂණය කරලා බලද්දි අවුරුදු 16න් 17න් විවාහ වෙච්ච කාන්තාව. ඊට පස්සේ දැන් අවුරුදු 35 36 වෙද්දී සම්පූර්ණ ජීවිතේ එක පැත්තකට ගිහිල්ලා. එimhe ඇහුවම කියන්නේ ඉතින් ඒ මිනිස්සුන්ගේ ජීවිතේ දැන් ජීවත් වෙන්න අර්ථයක් නැහැ. ජීවිතේ විඳලා නැහැ. අනිත් මිනිස්සු ජීවිතේ විඳිනවා දැක්කම Tamanට මාත් දුකක් එනවා. දැන් අපි ජීවිතේ විඳිනවා කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් මේ දැන් තියෙන සමාජ තත්ත්වයක් එක්ක දැන් ටෙලිවිෂන් වලින් එහෙම පෙන්වන්නේ 아무තු ජීවිතනේ. ඒ ජීවිත දැක්කට පස්සේ මේ මිනිස්සුන්ට Taman ගැන ලොකු දුකක් ඇති වෙනවා. මම කියන්නේ අවුරුදු 16න් කසාද බදින නරකයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. යථාර්ථය. ඔය දැන් මේ කාන්තාව මට කතා කරාම කිව්වේ දැන් මම අවුරුදු 16 දී කසාද බදිනකොට මාත් එක්ක ඉස්කෝලේ හිටපු යාළුවෝ. දැන් මම අවුරුදු 20ක් වෙලා දරුවෝ අරගෙන පාසල් යනකොට අර මගේ හිටපු යාළුවෝ සමහර අය ක්ලාස් යනවා. සමහර අය පෙම්වතුන් එක්ක ඇවිදිනවා. එතන මට හිතුණා දැන් මම මගේ ජීවිතේ මම අවුල් කරගත්තා නේදෝ කියලා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඔන්න වගේ මනෝභාවික තත්ත්වයක් තමයි මේ කාන්තාවට ඇතිලා තිබ්බේ. ඒ මනෝභාවික තත්ත්වය එයා සංකේතයක් විදිහට දැන් එයා අතින් වෙච්ච මේ වැරද්ද සාධාරණීකරණය කරන්නේ. එයා පාවිච්චි කරපු මනෝභාවික රූපික තත්ත්වයක් තමයි මේ අමනුෂ්‍ය බලපෑම කියලා කියන්නේ මෙතනදී. මම ඒක කිව්වා අමනුෂ්‍ය බලපෑමේ විවිධාකාර කාර්යභාරයන් තියෙනවා. සමනුෂ්‍ය බලපෑම සමහර වෙලාවට කියන්නේ මනෝභාවික රූපකයක් විදිහට එළියට එන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවලදී අමනුෂ්‍ය බලපෑම සමාජීය රූපකයක් විදිහට එළියට එන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සන්දර්භයක් තමයි මේ සිද්ධියක් දෙන තුල තියෙන්නේ. එතකොට මට ආයත ආචාර්යතුමාගෙන් අහන්න හිතෙන්නේ ඇත්තටම මෙයා මේ හිතෙන් හදාගත්ත දෙයක් නේද මෙයා මේ කරලා තියෙන්නේ. ඇත්තටම දැන් ඔය කියන විදිහට දැන් ස්ථාන මූලික දේවල් තියෙනවනේ. එහෙම දේවල් මුකුත් අපිට දකින්න හම්බුන්නේ නෑනේ. මේ කට්ටිය දැන් මේ කාන්තාව නම් කම්ප්ලේන් කරා යාට ගඳවල් තියෙනවා ශබ්ද ඇහෙනවා කියන තැන. ඒත් එයා විතරයි නේ නේද? එයා විතරයි කම්ප්ලේන් කරන්නේ. ඔතේ මම නැවත ඔබතුමීට කියන්නේ මේක ඇත්ත නැත්ද කියලා හොයන්න යන්න එපා. මේක හරිම ඒ කියන්නේ ආටිස්ටික් විසඳුමක්. මේක සොලියුෂන් එකක්. කියන්නේ අපි නොදන්නවනට මානව චින්තනයේ අඳුරු පැති ගොඩක් තාම තියෙනවා. අපි එලි කරගත්තේ නැති අඳුරු පැතිකඩවල් ගොඩක් තියෙනවා මේ මානව චින්තනය තුළ. මේ අඳුරු පැතිකඩවල උත්තර නැහැ. අපි මේ කතා කරන විද්‍යාත්මකයි කියලා පුන කියන චින්තනය තුළ මේවට උත්තර නැහැ. ඉතින් මේ වගේ දේවල් සමාජයේ පැවතීම තුලින් මිනිස්සු ඇත්තටම සහනයක් ලබනවා. නැත්තම් දැන් මේක තිබුණ නැත්තම් හදිස්සියක් අර. දැන් ඔය concept එක තිබුණ නැත්තම් අමනුෂ්‍ය බලපෑම කියලා තිබුණ නැත්තම් අර කසාද මිනිහ අර ගෑනිට ගහලා මරනවනේ. අද කාලේ කසාද කියන්නේ Tamanට අයිති බඩුවක් තව කෙනෙක් අරන් ගියව කියලා හැංගීමනේ මෙතන එන්නේ දැන්. එහෙම හැංගීමනේ කසාද ජීවිතවල තියෙන මිනිස්සුන්ගේ. නේ? අපිට අර මිනිහා කවදාකවත් පිළිගන්නේ නැහැ. අනේ මගේ වයිෆ්ට මේ මනෝභාවික ප්‍රශ්නයක් ඇවිල්ලා මෙයා අවුරුදු 16න් බැඳ නිසා මෙයාගේ මනස අවුල් වෙලා මෙයා ජීවිතේ හොරකින් තමයි නෙවෙයි බලන්නේ. මේ මිනිහා බලන්නේ මේ ගෑණි මට එරෙහි වුණා. මට අයිති වස්තුවක් මෙන්න මේක මට නැති වුණා. මේ මිනිහා බලන්නේ දේශනේ දිහා 90ක් සමාජයේ එහෙමනේ. ඉතින් ගොඩක් වෙලාවට වෙන්න තිබ්බේ අර ගෑණිගේ ජීවිතේ අර මිනිහා තින් නැති වෙන්න තිබ්බ අවස්ථාවක් මේක. මේ අවස්ථාව නැති වුණා අර මැදට නැන්දනී කියන අමනුෂ්‍ය ආපු නිසා. ඉතින් මේක හරි අපූර්ව විසඳුමක් සමාජයේ තියෙනවා. ඒ නිසා මම හිතනවා තවදුරටත් මේ වගේ විසඳුම් සමාජයට අවශ්‍යයි කියලා සමාජයේ විකාශනය වීම සඳහා. ඒ කියන්නේ කාගේ හිත හොඳ වෙලා ඉස්සරහට ජීවිතේ පවත්වාගෙන යන්න මේ වගේ පොඩි අර සම්ම ප්‍රයෝගයක් වගේ දෙයක් තිබ්බට
ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හින්දා මේ වගේ දේවල් හොඳට විසඳෙනවා කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්. අද සාකච්ඡාවෙත් වෙනස්ම වූ පැතිකඩක් තමයි අපි කතාවට භාජනය කරේ. ඒ සඳහා අපිට සහාය දැක්වූ ආචාර්යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි. මානව චින්තනයේ අඳුරු පැතිකඩවල් වල පැන නැගෙන ගැටලු වලට අමනුෂ්‍ය බලපෑම් ඇත්තටම උත්තරයක්ද?